sir. කොහොම කරන්න ඇතිනේ right okay අපි එහෙනම් වෙලාව ගන්න නැතුව අපි කෙලින්ම සාකච්ඡා කරමු අපි කෙලින්ම යමු පොතේ අභ්‍යාසයට හරි අපි කෙලින්ම යමු පොතේ අභ්‍යාසයට පොතේ අභ්‍යාස ඉවර කරලා යමු ටියුට් එකට right okay ඔව් දී ඇති පිළිතුර අතරින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න එක ස්වයංපෝෂී ශුද්‍රජීවී කාණ්ඩයක් වන්නේ ඔව් කවුද ස්වයංපෝෂී ශුද්‍රජීවී කාණ්ඩයක් කියලා කියන්නේ ස්වයංපෝෂී ශුද්‍රජීවී කාණ්ඩයක් කියලා කියන්නේ තමන්ගේ ආහාර තමන්ම නිපදවා ගන්න අයට තමයි අපි කියන්නේ ස්වයංපෝෂී ශුද්‍රජීවීන් කියලා නේ ස්වයංපෝෂීන් කියලා කියන්නේ තමන්ගේ ආහාර තමන්ම නිපදවා ගන්න ඕනේ ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න ඕන නේ එතකොට මෙතන ප්‍රභා සංශ්ලේෂණය කරන කවුද ඉන්නේ මෙතන ශුද්‍රජීවී කවුද ඉන්නේ කතා කරන්න කවුද මෙතන ප්‍රභා සංශ්ලේෂණය කරන ඉන්නේ ශුද්‍රජීවී කාණ්ඩේ කොහොමද කතා කරන්නකෝ උඩ ඉන්න මෙතන ඇඩ්මින් all right okay Algae. Oh, algae නේ algae තමයි ස්වයංපෝෂී අය algae වලට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න නේ algae කියලා කියන්නේ කොළ පාට කට්ටිය ඈ වෛරස ජීවියෙකුත් නෙවෙයිනේ නේ දිලීර ස්වයංපෝෂී නෙවෙයි ඒගොල්ලෝ වෙනත් ආහාරයක් නේද උපස්තරයක් මත තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ආහාර උපස්තරයක් මත algae කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් කට්ටිය නේ ඔය ක්ලැමිඩෝමෝනාස් කෙනෙක් කෙනා ඇල්ගි අපි ඉගෙන ගත්තේ ස්පයිරෝගයිරා ඩයටම්ස් උල්වා නේ අපි ඉගෙන ගත්තා 4 දෙනෙක් ගැන ඉගෙන ගත්තා නේ කවුද ක්ලැමිඩෝමෝනාස් ස්පයිරෝගයිරා කියන්නේ දියසෙවල දියසෙවල නූල් වගේ තියෙන කොළ පාට දැන් ඔයාලගේ මාළු ටැංකිය එහෙම හොදන්න නැතුව තියෙනකොට ගල් වල එහෙම බැඳෙන්නේ නිකන් නූල් වගේ නේද ඒ ඇවිල්ලා ස්පයිරෝගයිරා හරි ඊට පස්සේ තව ඉන්නවා මුහුද උල්වා කියලා නේ තලසාකාර ව්‍යුහයක් මම ඔයාලට වීඩියෝ එකකින් පෙන්නුවා ඒක උල්වා ඊට පස්සේ ඉන්නවා ඩයටම්ස් කියලා ඔය සාගරේ ජලයේ එහෙම උඩ පාවෙන ශුද්‍රජීවී කණ්ඩය රයිට් වතුරේ පාවෙන කට්ටිය ඒගොල්ලෝ ඩයටම්ස් රයිට් ඒගොල්ලෝ ඇවිල්ලා ඇල්ගි ඒගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය කරනවා රයිට් එතන මෙතෙන් උත්තරේ තමයි ඇල්ගි අනිත් තුන් දෙනාම විෂම පෝෂී රයිට් එක් ශුද්‍ර ජීවියෙකුගේ දේහය තුල නිපදවි තවත් ශුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීම සඳහා යොදා ගන්නා විෂ රසායනික ද්‍රව්‍ය හඳුන්වන නම කුමක්ද මොකද්ද කො කට්ටිය පාඩම් කරේ නැද්ද එක් ශුද්‍ර ජීවියෙකුගේ දේහය තුල නිපද වෙලා තවත් ශුද්‍ර ජීවියෙකු විනාශ කරන්න. එහෙම නැත්නම් එයාගේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න යොදා ගන්නා විෂ රසායන ද්‍රව්‍ය මොනවද කියන්නේ? ප්‍රතිජීවක නේ ඇන්ටිබයොටික්ස්. ඇන්ටිබයොටික්ස් කියලා කියන්නේ ප්‍රතිජීවක. ඔව් ප්‍රතිජීවක. උත්තරේ ප්‍රතිජීවක. right ප්‍රතිජීවක. අපි ඉගෙන ගන්නනේ ප්‍රතිජීවකනේ දිලීර වගින් හදන ප්‍රතිජීවක මොනවද? බැක්ටීරියා මගින් හදන ප්‍රතිජීවක මොනවද කියලාත් අපි ඉගෙන ගත්තා පාඩමේ. රයිට් ඔයාලා පාඩම් කරා නම් නෝට් එක කියවුවා නම් ඔයාලට උත්තර දෙන්න හරිම ලේසි. අපි ඉගෙන ගත්තේ පෙනිසිලින් කියන්නේ ප්‍රතිජීවකයක්. ටෙට්‍රාසයික්ලින් ප්‍රතිජීවකයක්. ඇමොක්සිලින් කියන්නේ ප්‍රතිජීවකයක්. ග්‍රීසියෝෆුල්ලින් කියන්නේ ප්‍රතිජීවකයක්. රයිට් ඒක ප්‍රතිජීවක. තුන්වෙනි එක පහත සඳහන් වගන්ති අතරින් වෛරස පිළිබඳ සත්‍ය ප්‍රකාශය තෝරන්න. ඒ සෛලීය සංවිධානයක් නොමැති වීම. ඒක හරිනේ වෛරස් වලට සෛලීය සංවිධානයක් නැහැ. ජීවී සෛල තුලදී ගුණණය වීම. ඒක හරි. වෛරස් පෙන්නන එකම ජීවී ලක්ෂණය තමයි ඒක. රයිට් වෛරසෙ පෙන්නන එකම ජීවී ලක්ෂණය තමයි ඒකනේ ගුණණය නැත්නම් ප්‍රජනනය. ශ්වසනය වර්ධනය වැනි ජීවී ලක්ෂණ නොපෙන්නීම. sorry. ඔව්
ඒක පෙන්වන්නේ නැහැ නේ. ශෝෂණය පෝෂණය වගේ දේවල් පෙන්වන්නේ නැහැ. right? අද මේ waiting room වලලා තියෙන පුතාලා මේ right. එතකොට මේක මොකද්ද උත්තරේ? තුනේ උත්තරේ මොකද්ද? A හා B. පහසෙන් වගන්දා දෙන වෛරස් පිළිබඳ සත්‍ය ප්‍රකාශය තෝරන්න. ඔව් ශෛලීය සංවිධාන නොමැති වීම. ඒක හරි. A හරි. B හරි. B හරි පුතා C හරිනේ. ශෝෂණයේ වර්ධන වෙන ජීවී ලක්ෂණ නොපෙන්වීමනේ. ඒ කාරණා තුනම හරි. එතකොට A B C සියල්ලම තමයි මේක උත්තරේ වෙන්නේ. right? ශෛලීය සංවිධානයක් පෙන්වන්නේ නැහැ කියලානේ තියෙන්නේ. ඒක හරි. ජීවී ශෛල තුලදී ගුණණය වීම කියලානේ තියෙන්නේ. ඒකත් හරි. ශෝෂණයේ වර්ධනය වෙන ජීවී ලක්ෂණ නොපෙන්වීම. ඒව පෙන්වන්නේ නැහැ. එතකොට A B C සියල්ලම තමයි උත්තරේනේ. තුනේ හතරවෙනි එක තමයි උත්තරේ. right. බැක්ටීරියා ආසාදනයක් නිසා ඇතිවන රෝගයක් වන්නේ ක්ෂය රෝගය. ක්ෂය රෝගය. very good නේ. ක්ෂය රෝගය. right. මැලේරියාව හදන්නේ කවුද? මැලේරියාව හදන්නේ කවුද? ප්‍රොටෝසෝවා. ප්‍රොටෝසෝවාවෙක් නේ. ක්ෂය රෝගය හදන්නේ බැක්ටීරියාවක් නේ. ටියුබර්කියෝලිස් අපි ඉගෙන ගත්තනේ මයිකෝබැක්ටීරියම් ටියුබර්කියෝලෝසිස්. right. මයිකෝබැක්ටීරියම් ටියුබර්කියෝලෝසිස් කියන බැක්ටීරියාව තමයි ක්ෂය රෝගය හදන්නේ. right. 4-2 තමයි උත්තරේ. 4-2. පාඩම් කරාද හැමෝම? පාඩම් කරන්න දැන් 9 වසරේ ඉන්නේ. right 9 වසර කියලා කියන්නේ 9 10 11 තමයි එන්නේ. O level වලට ප්‍රශ්න එන්නේ. right. එතකොට 4-2 තමයි උත්තරේ. 5 ශුද්‍ර ජීවීන් යොදාගෙන පරිසර දූෂක ඉවත් කිරීම සඳහා යොදා ගන්නා තාක්ෂණය හඳුන්වන්නේ කුමන නමකින්ද? ජෛව ප්‍රතිකර්මණය. ජෛව ප්‍රතිකර්මණය නේ. very good. පරිසර දූෂක ඉවත් කිරීම සඳහා අපි යොදා ගන්න ඒ නමට අපි කියනවා ජෛව ප්‍රතිකර්මණය. එහෙම නැත්නම් අපි කියනවා බයෝ රෙමිඩියේෂන් කියලාත් කියනවා නේ. බයෝ රෙමිඩියේෂන්. right. බයෝ රෙමිඩියේෂන්. එතකොට 5-3 උත්තරේ. 5-3 උත්තරේ. එතකොට අනිත් වචන ටිකක් කල්පනා කරලා බලන්න නේ. ජෛව පාලනය. ජෛව පාලනය කියලා කියන්නේ අපි ශුද්‍ර ජීවි භාවිතා කරලා තවත් ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයන් පාලනය කරනවා නේ. කියන්නේ පලිබෝධ පාලනය කරනවා. right. අන්න ඒක ජෛව පාලනය. ජෛව හායනය කියන්නේ මොකක්ද? ජෛව හායනය කියලා කියන්නේ ශුද්‍ර ජීවීන් නේද? ශාක හා සත්ත්ව කොටස් වියෝජනයටපත් කිරීමේ ක්‍රියාවලිය. අපි කියනවා ජෛව හායනය කියලා. නේ? ජෛව ශීරණය කියලා කියන්නේ මොකක්ද? ජෛව ශීරණය. බයෝ ලීචින්. ජෛව ශීරණය කියන්නේ මොකද්ද? ලොපස් තුලින් නේද? ලෝහය නිස්සාරණය කර ගැනීම සඳහා අපි භාවිතා කරන ශුද්‍ර ජීවීන්. ඒකට අපි කියනවා ජෛව ශීරණය. right. okay. දෙක බලන්න. පහත සඳහන් වගන්ති නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. ප්‍රතිජීවක ඖෂධ යනු ශුද්‍ර ජීවයෙකු අඩපණ කිරීමට හෝ විනාශ කිරීමට යොදා ගන්න ඕනෑම රසායනික ද්‍රව්‍යයකි. හරි. හරි. ඒක හරි. මට තප්පරයක් දෙන්න පුතාලා. මෙන්න. right. okay. පිටගැස්ම වැළැක්වීම සඳහා ලබා දෙන එන්නතේ විෂ හරණය කරන ලද බැක්ටීරියා දූලක පවතී. හරිද වැරදිද? හරි. ඒක හරි. ඒක හරි නේ. ඒක හරි. right. අපි ඒකට කියන්නේ විෂ හරණය කරන ලද දූලක භාවිතා කරන්නේ. විෂ හරණය කරන ලද දූලක. ශුද්‍ර ජීවීන්ගේ විෂ
හරණය කරලා ඒකට තමයි අපි කියන්නේ ඒකෙන් තමයි නේද පිට ගැස්ම එන්නත් අපි හදන්නේ. නේද? ඒකට දෙකේ ඒකත් හරි. 3 බලන්න. ජීවී මෙන්ම අජීවී ලක්ෂණ දරන වෛරස රෝගකාරකයන් ලෙස සැලකේ. හරි. හරි. ඔව් රෝගකාරකයන් තමයිනේ. වෛරස් කියලා කියන්නේ රෝගකාරකයා. ඒකත් හරි. පරිසරයේ සිටින බොහෝ ශුද්‍ර ජීවීන් අහිතකර ශුද්‍ර ජීවීන්ය. වැරදි. ඔව් ඒක වැරදිනේ. පරිසරයේ ඉන්න බොහෝ ශුද්‍ර ජීවීන් හිතකර ශුද්‍ර ජීවීන්. නේ? හිතකර ශුද්‍ර ජීවීන්. රයිට් හිතකර අයත් ඉන්නවා අහිතකරත් අයත් ඉන්නවා. හැබැයි වැඩිපුරම ඉන්න පරිසරයට හිතකර අය ඉන්නේ. රයිට්? 5 ඛනිල කුලයේ ශාකවල මූල ගැටිති තුල වෙසෙන රයිසෝබියම් බැක්ටීරියාව වායුගෝලීය නයිට්‍රජන් තිර කරයි. හරි. ඒක හරි නේ. රයිසෝබියම් කියන බැක්ටීරියාව මකින් කරන්නේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අරගෙන ඒවා ඇමෝනියම් අයන බවට පත් කරලා පොළොවට ලබා දෙනවා නේ. එතකොට ඒව තමයි ශාකය උරාගන්නේ. ශාකයට අවශෝෂණ කරගන්න පුළුවන් අයන විදිහට තියෙනකොට. රයිට් වායුගෝලයේ තියෙන ඒ වායුගෝලීය ස්වරූපයේ නයිට්‍රජන් ශාකවල උරා ගන්න බෑ. හරි? එතකොට අපි ක්‍රියාවලිය කියනවා නයිට්‍රජන් තිර කිරීම කියලා කියනවා නේ. රයිට්. එතකොට ඒකත් හරි. එතකොට මේක ඔක්කොම ටික හරි නේ. හරිවම තමයි දාන්න තියෙන්නේ. රයිට්. තුන්වෙනි එක බලන්න. පිළිතුරු සපයන්න. ශුද්‍ර ජීවීන් ඇසුරින් සිදු කරන කර්මාන්ත තුනක් නම් කරන්න. කර්මාන්තය, කිරියාර්මාන්තය, කොම්පෝස්ට්. සෑදීම, ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය. ඔව් very good නේ. කර්මාන්ත ගොඩාක් තියෙනවා නේ. යෝගට් කර්මාන්තය ඊට පස්සේ ප්‍රතිජීවක නිපදවීම නේද? ඊට පස්සේ විනාකිරි නිෂ්පාදනය, මධ්‍යසාර නිෂ්පාදනය ගොඩාක් තියෙනවා. රයිට් ශුද්ධ ජීවි සම්බන්ධ කර්මාන්ත. කොහු කර්මාන්තය නේද? ගොඩාක් තියෙනවා. ජීව වායුව නිපදවීම රයිට් ගොඩක් තියෙනවා. හරි. වෛද්‍ය විද්‍යාවේදී ශුද්‍ර ජීවී භාවිතා අවස්ථා දෙකක් විස්තර කරන්න. ප්‍රතිජීවක නිපදවීම සහ ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනයේට. ඔව් very good. very good. ඒක පුතාලා එතකොට විස්තර කරන්න කියලා තමයි තියෙන්නේ. right? එතකොට ඒකෙදි පොඩ්ඩක් අපි ලියන්න ඕන. නිකම්ම ලියලා ඔක හරියන්නේ නැහැ. නේද? ඔව් ලියන්නකෝ එහෙම. එක ලියන්න ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම. ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම. right. වෙන ඒකට උදාහරණ දෙන්න ඕන. ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීමට උදාහරණ දෙන්න. මොනවද දෙන්නේ? ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීමට උදාහරණ. එතන දෙන්න උදාහරණ. අඩපණ කරන ලද සුත්‍ර ජීවීන් යොදාගෙන. ඔව් නේද? අපිට ඕන කියන්න පුළුවන් අඩපණ කරන ලද ශුද්‍ර ජීවී භාවිතෙන්. එහෙමම ලියන්නකෝ. අඩපණ කරන ලද ශුද්‍ර ජීවීන් එන්නතක් ලෙස භාවිතා කිරීම. අඩපණ කරන ලද ශුද්‍ර ජීවීන් එන්නතක් ලෙස භාවිතා කිරීම. උදාහරණ පෝලියෝ එන්නත ක්ෂය රෝග එන්නත පෝලියෝ එන්නත ක්ෂය රෝග එන්නත
සරම්ප එන්නත. සරම්ප එන්නත. right සරම්ප එන්නත. right right ඊළඟ ඒකටම ලියන්නේ තර ලකුණක් දාලා ඒකටම ලියන්න මියගේ ශුද්‍ර ජීවීන් එන්නතක් ලෙස මියගිය ශුද්‍ර ජීවීන් එන්නතක් ලෙස භාවිතා කිරීම මියගිය ශුද්‍ර ජීවීන් එන්නතක් ලෙස භාවිතා කිරීම ඒකටත් දෙන්න උදාහරණ කොලරාව කොලරා එන්නත කියන්නේ කොලරා එන්නත කොලරා එන්නත ඉන්ෆ්ලුවෙන්සා එන්නත ඉන්ෆ්ලුවෙන්සා එන්නත ටයිෆොයිඩ් එන්නත ටයිෆොයිඩ් එන්නත right හරි අපි දැන් එන්නත් ගැන ලියවනේ තවත් තියෙනවා නම් ලියන්න පුළුවන් හරි දැන් එන්නත් ගැන කතා කරා ඊට පස්සේ තවත් එකක් තියෙන මොනවද ප්‍රතිජීවක නිපදවීමනේ ප්‍රතිජීවක නිපදවීම ආරම්භ දෙවෙනි කාරණාව ලියන්න ප්‍රතිජීවක නිපදවීම ප්‍රතිජීවක නිපදවීම ඒකටත් දෙන්න උදාහරණ මොනවද ප්‍රතිජීවක දැන් මතක තියෙන්න ඕනේ කියන්න බලන්න ප්‍රතිජීවක හතරක නමක් කියන්න ඇමොක්සිලින් පෙනිසිලින් නේද දැන් ඔයා ඉංග්‍රීසියෙන් ලියන්න පුරුදු වෙලා තියෙන්න ඕන ඔව් ඇමොක්සිලින් පෙනිසිලින් අය මොනවාද එරිත්‍රොමයිසින් ටෙට්‍රාසයික්ලින් නේද ගොඩක් තියෙනවා ඔව් ග්‍රීසියෝෆුල්ලින් නම් ටික මම ලියන්න ඕනද දන්නව නේ නම් ටික right නෝට් එකේ තියෙනවා ඇමොක්සිලින් පෙනිසිලින් එරිත්‍රොමයිසින් tetracycline greaseofullin right එතකොට දැන් ඔයාලා පුතාලා ඔය සීන් ගගා යනව නේද සීන් right amoxicillin penicillin tetracycline erythromycin right අන්න ඒ වගේ අන්න ඒ වල දිලීර භාවිතයෙන් තමයි ඒව නිපදවන්නේ දිලීර භාවිතා කරන්නේ right ගොඩක් ඔතන තියෙන දිලීර භාවිතා කරපුවා ඔය greaseofullin එතන වීන් right අතන lean right amoxicillin penicillin erythromycin lean hari scene hari කියලා එනවා ඒ ඇවිල්ලා දිලීර භාවිතයෙන් තමයි හදන්නේ අතන greaseofullin කියන එක බැක්ටීරියා භාවිතා කරලා තමයි ඒක හදන්නේ right greaseofullin කියන එක හදන්නේ බැක්ටීරියාවන්ගෙන් තමයි ඒක අපි හදාගන්නේ එතකොට ඔතෙන්දී දිලීර වලින් හදන ඇන්ටිබයොටික්ස් එහෙම නැත්නම් ප්‍රතිජීවක අපි යොදාගන්නේ බැක්ටීරියාවන්ගෙන් හදන රෝග මර්ධනය සඳහා right බැක්ටීරියාවන්ගෙන් හදන ඇන්ටිබයොටික්ස් එහෙම නැත්නම් ප්‍රතිජීවක අපි භාවිතා කරන්නේ දිලීර වලින් හැදෙන රෝග
මර්ධනය කිරීම සඳහා නේ. ඒ කියන්නේ දිලීරයි බැක්ටීරියයි දෙන්න විරුද්ධයි. එකිනෙකට විරුද්ධයි. right? දිලීරිය හදන එක බැක්ටීරියාව මර්ධනය වෙනවා. බැක්ටීරියාව හදන එක දිලීරිය මර්ධනය වෙනවා. right? එහෙම මතක තියාගන්න. හරි. පරිසර සංරක්ෂණ කටයුතු වලදී ශුද්‍ර ජීවීන් භාවිතා වන අවස්ථා 3ක් ලියන්න. පරිසර සංරක්ෂණ කටයුතු වලදී. ඔව් ශුද්‍ර ජීවීන් භාවිතා වන අවස්ථාවන් 3ක්. දූෂිත ජලයේ ඇති සාගරයේ කාබන් විසිතුරු තෙල් ඉවත් කිරීමට ඔව් දූෂිත ජලයේ ඇති නේද විෂ රසායන ද්‍රව්‍ය ඉවත් කිරීමට. ප්‍රේ අපි ඒකට නමක් කියනවා. මොකද්ද? ජෛව ප්‍රතිකර්මය නේ. right අංක 1 ලියන්න ජෛව ප්‍රතිකර්මය. ජෛව ප්‍රතිකර්මය. ඉංග්‍රීසියෙන් කියන අපි බයෝ රෙමිඩියේෂන්. බයෝ රෙමිඩියේෂන් කියලා කියනවා. බයෝ රෙමිඩියේෂන් නැත්නම් ජෛව ප්‍රතිකර්මය. right. අන්න එතකොට ඒකේ ලියන්න දැන් ඒකේ අදහසක් ලියන්න. මොකක්ද අදහස? පරිසර දූෂක ඉවත් කිරීම සඳහා ලියන්න. පරිසර දූෂක ඉවත් කිරීම සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. පරිසර දූෂක ඉවත් කිරීම සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. හරිද? ඔන්න එක අවස්ථාවක් නේ. ඕන ඔකට උදාහරණයකට අපිට දෙන්න පුළුවන් නේ. සාගර ජලයේ මත විසිරීලා පවතින තෙල් නේද? ඔය නැව් වලින් බෝට්ටු වලින් නේද? තෙල් විසිරෙනවානේ සාගර ජලයට. ඒතර ඔන්න ඔය වගේ දේවල් ඒ තෙල් ඉක්මනටම වියෝජනය කරන්න. නැත්නම් ඒ තෙල් අංශුන් කඩන්න අපි ශුද්‍ර ජීවීන් භාවිතා කරනවා නේ. සිඩෝමිනාස් කියන ශුද්‍ර ජීවියා සිඩෝමිනාස්. right ඒක උතන ලියන්න ඕනේ නැහැ. ලිව්වත් කමන්නේ නැහැ. හරි? හරි සිඩෝමිනාස් කියන ශුද්‍ර ජීවියා බැක්ටීරියාව අපි යොදා ගන්න තියෙන්නේ නේ. right. ඔන්න එක ලිව්ව අපි ජෛව ප්‍රතිකර්මය. right. දෙක ලියන්න. මොකද්ද දෙක? පරිසර සංරක්ෂණ කටයුතු වලදී දෙක. ආයේ මොකද්ද? අපිට පුළුවන් නේද? පලිබෝධ ශාක මර්ධනය සඳහා. උදාහරණයක් කියන්න. පලිබෝධ ශාක මර්ධනය සඳහා අපි ශුද්‍ර ජීවීන් භාවිතා කරනවා. නේද? මතකද? සැල්වීනියා ශාකය. සැල්වීනියා ශාකය මර්ධනය සඳහා අපි භාවිතා කරන මොනවද? ඇල්ටනේරියා කියන දිලීරය නේ. ඒක දිලීරයා. right. අන්න ඒක ලියන්න. දෙක ලියන්න. පලිබෝධ ශාක. පලිබෝධ ශාක මර්ධනය කිරීම සඳහා පලිබෝධ ශාක මර්ධනය කිරීම සඳහා පලිබෝධ ශාක මර්ධනය කිරීම සඳහා උදාහරණ ලියන්න මොනවද? උදාහරණ ලියන්න සැල්වීනියා ශාකය මර්ධනය සඳහා සැල්වීනියා ශාකයේ මර්ධනය සඳහා සැල්වීනියා ශාකයේ මර්ධනය සඳහා නේද? ඇල්ටනේරියා නැමැති දිලීරය භාවිතා කිරීම. ඇල්ටනේරියා නැමැති දිලීරය භාවිතා කිරීම. ඔය මතක තියෙනවනේ පුතාලා right ඔය ඕක ටිකක් නේද පොඩ්ඩක් ලියලාම ඔක ප්‍රැක්ටිස් වෙන්න ඕන හරි ඔය නිකන් ඉඳලා හරියන්නේ නැහැ දැන් 9ට ගියාමද පාඩම් කරන්න ඕනේ right සැල්වීනියා ශාකයේ මර්ධනය සඳහා ඇල්ටනේරියා නැමැති දිලීරය භාවිතා කිරීම right ඔන්න අපි දැන් දෙකක් ලිව්වා එකක් තමයි ජෛව ප්‍රතිකර්ම එහෙම නැත්නම් බයෝ රිමිඩියේෂන් දෙක ලිව්වා පලිබෝධ ශාක මර්ධනය සඳහා නේ
තවත් තියෙන අවස්ථාවක් මොකද්ද? මොකද්ද? නේද? අපි මදුරුවන් මර්ධනය සඳහා ඩෙන්ගු මදුරුව හැම මර්ධනය සඳහා අපි භාවිතා කරන බැක්ටීරියාව. නේ? ඩෙන්ගු මදුරුවාගේ කීට අවස්ථා පවතිනනේ ජලයේ. ඒ අවස්ථාවේදී අපි ඒ ජලයට අර බැක්ටීරියාව දැම්මම ඒ කීටෝ ටික විනාශ කරනවා. කවුද ඒ බැක්ටීරියාව? බැසිලස් තුරින්ජියන්සිස් කෙනෙක් කෙනා නේ. බැසිලස් තුරින්ජියන්සිස්. බැසිලස් තුරින්ජියන්ස් ලියන්න තුන්වෙනි එක. තුන්වෙනි එක ලියන්න. තුන්වෙනි එක ලියන්න මදුරුවන් මර්ධනය කිරීම සඳහා මදුරුවන් මර්ධනය කිරීම සඳහා මදුරුවන් මර්ධනය කිරීම සඳහා මදුරුවන් මර්ධනය කිරීම සඳහා බැක්ටීරියාවන් භාවිතා කිරීම බැක්ටීරියාවන් භාවිතා කිරීම උදාහරණ ලියා ගන්න. උදාහරණ ඩෙන්ගු මර්ධනයේදී right ඩෙන්ගු මර්ධනයේදී බැසිලස් තුරින්ජියන්සිස් නැමැති බැසිලස් තුරින්ජියන්සිස් නැමැති බැක්ටීරියාව භාවිතා කිරීම. බැසිලස් තුරින්ජියන්සිස් නැමැති බැක්ටීරියාව භාවිතා කිරීම ඩෙන්ගු මර්ධනයේදී. right ඔව් තවත් අපිට ලියන්න පුළුවන් නේ. තවත් ලියන්න පුළුවන් මොනවද? ජෛව හායනය ගැන ලියන්න පුළුවන්. ඒකත් පරිසර සංරක්ෂණයේ එක වැදගත්ම ක්‍රියාවලියක් තමයි. ඒක හරියට අංක 1ට ලිව්වත් කමන්නේ නේ. ජෛව හායනය. ජෛව හායනය. එක කියන්නේ මොනවද? පරිසරයේ පවතින ශාක හා සත්ව කොටස් දි รา පත් කිරීම නේ. වියෝජන ලක් කිරීම. right ඒකත් ලියන්න. අංක 4 දාලා ලියා ගන්න. ජෛව හායනය. එහෙම නැත්නම් අපි උඩ කියන ශුද්‍ර ජීවී හායනය කියලාත් කියනවා. ශුද්‍ර ජීවී හායනය කියලාත් කියනවා ඔකට. ජෛව හායනය. ඒ යටතේ ලියා ගන්න. මියගිය ශාක හා සත්ව කොටස්. මියගිය ශාක හා සත්ව කොටස් මියගිය ශාක හා සත්ව කොටස් වියෝජනයට ලක් කිරීම. මියගිය ශාක හා සත්ව කොටස් වියෝජන ලක් කිරීම. right එකත් පරිසර සංරක්ෂණයට වැදගත් වෙනවා. right ඔව් දැන් පුතාලා මෙන්න මේ බැක්ටීරියාව බැසිලස් තුරින්ජියන්සිස් කියන බැක්ටීරියාව අපි අවස්ථාවන් දෙකකදී කතා කරා පාඩමේදී. right එකක් තමයි ඩෙන්ගු මදුරුවාගේ කීටයා විනාශ කිරීමට මෙයා අපි භාවිතා කරනවා. ඒ එක්කම තමයි මෙයා භාවිතා කරන අපි ජාන තාක්ෂණයේ භාවිතයෙන් නේ. මෙයාගේ ජාන තාක්ෂණයේ භාවිතයෙන් අපි අර බඩ ඉරුඟු වල රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව දිනු කරන්න භාවිතා කරන්නේ මෙයාම තමයි. right ජාන තාක්ෂණ භාවිතයෙන් මේ බැසිලස් තුරින්ජියන්සිස්ම තමයි ඉතින්දිත් භාවිතා කරන්නේ. right අන්න ඒ විදිහට මතක තියාගන්න ඕනේ. එතකොට මෙයා එක පැත්තකින් අපි ඩෙන්ගු මර්ධන සඳහා භාවිතා කරනවා. අනිත් පැත්තෙන් මෙයාගේ ජාන අපි භාවිතා කරනවා බඩ ඉරුඟු වල ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීම සඳහා. ඒක කරන්නේ ජාන තාක්ෂණයේ භාවිතයෙන්. right අන්න ඒ විදිහට මතක තියාගන්න. right okay
හතරවෙනි එක බලන්න. අප ශරීරයට ඇතිවිය හැකි ශුද්‍රජීවී ආසාදන අවම කිරීමට යොදාගත හැකි යහපත් සෞඛ්‍ය පුරුදු 3ක් ලියන්න. ඕනේ මේ දවස්වල අපි කරන්නේම ඕක තමයිනේ. මේ දවස්වල අපි කරන්නේම ඕක. කියන්න බලන්න. ඔයාලා කියන්නේ දැන් මම කියලා හරියන්නේ නැහැ. ශුද්‍රජීවී ආසාදන අවම කිරීමට යොදාගත හැකි යහපත් සෞඛ්‍ය පුරුදු 3ක්. මුවාවරණ දිනපතා බැඳීම, දෙවරක් දත් මැදීම, විතර දාත්සේදීම ඔව්නේ. වාශක භාවිතා කිරීම යහපත් සෞඛ්‍ය යහපත් සෞඛ්‍ය පුරුදු භාවිතය නේ. යහපත් සෞඛ්‍ය පුරුදු භාවිතය කියන්නේ උතන අපිට විස්තර කරන්න ඕනේ. රයිට්. එතකොට ශුද්‍රජීවී ආසාදන වෙන්න පුළුවන් අවස්ථාවන් මොනවද? එකක් තමයි දැන් මේ දවස්වල වගේ ඔය වෛරස් ආසාදන වෙන්න පුළුවන් නේ. රයිට්. ඒකල කියන්නේ ශ්වසනය මගින්. ඒ කියන්නේ වායු ගෝලය මගින් ශුද්‍රජීවී ආසාදනය වෙනවා. රයිට්. ඒකින්ද තමයි අපි මාස්ක් භාවිතා කරන්නේ. රයිට්. ඒකින්ද තමයි මාස්ක් භාවිතා කරන්නේ. ඒ වගේ තර්ජනාත්මක අවස්ථාන් වලදී අපි මාස්ක් මුඛ ආවරණ භාවිතා කරනනේ. ඊට අමතරව අපි තුමු කොරෝනා නැහැ කියලා. රයිට්. කොරෝනාව මේ මෑතකනේ. එහෙම නැතත් අපි කොහොමද අපි මේකෙන් වළක්වන්නේ නේ? එකක් තමයි අපි අනිවාර්යයෙන්ම වැසිකිලි ගියාට පස්සේ සබංගා අත සේදීම අන්න යහපත් සෞඛ්‍ය පුරුද්දක් නේ. වැසිකිලි යාමෙන් පසුව සබංගා අත් සේදීම. ඒක ලියන්න. අංක 1. යහපත් සෞඛ්‍ය පුරුදු නහන්නේ. වැසිකිලි යෑමෙන් පසුව සබංගා අත් සේදීම. සර් දිනකට දෙවරක් දත් මැදීම, ඔව් නේද? රයිට්. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් කෑමට පෙර සබංගා අත්සේදීම. කෑමට පෙර මොකද අතේ ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් අතේ ගෑවිලා හිටියොත් අපිට කෑමන්ත කියනවනේ. රයිට්. කෑමට පෙර සබංගා අත්සේදීම. වතුර උණු කරලා පාවිච්චි කරේ. ඔව්. ඔව් very good. right. තුන්වෙනි එක ලියන්න නටවා උණු කරගත් ජලය නිවා බීම. right. නටවන්න ඕන නිකම් බෑ. right. නටවා උණු කරගත් ජලය නිවා පානය කිරීම. විශේෂයෙන්ම ඔය ගම් වතුර වලට යට වෙන ප්‍රදේශවල නේද? ජල මූලාශ්‍ර අපවිත්‍ර ප්‍රදේශවල අපි අනිවාර්යයෙන්ම ඔය ප්‍රැක්ටිස් එක කරන්න. නටවා උණු කර නිවාගත් ජලය පානය කිරීම. තව තියෙනවානේ. තව සෞඛ්‍ය පුරුදු තියෙනවා. පිරිසුදු ඇඳුම් මැදීම නේ. රයිට්. පිරිසුදු ඇඳුම් මැදීම. මොකද පිරිසුදු ඇඳුම් වලත් අර තියෙනවානේ ෆංගස් එහෙම නේ. ෆංගස් හැදෙනවානේ ඇඳුම් වල. කියන්නේ දිලීර පුස් බැඳෙනවානේ. රයිට්. ඒකට පිරිසුදු ඇඳුම් ඇඳේ නැතුනොත් අපිට චර්ම රෝග හැදෙනවා. නේද? අලුහම්, දද, කුෂ්ඨ වගේ චර්ම රෝග හැදෙනවා. රයිට්. ඒක ඊළඟ එක ලියන්න ඒක. පිරිසුදු ඇඳුම් මැදීම. යහපත් සෞඛ්‍ය පුරුද්ද. තවත් තියෙනවානේ. තවත් ලියන්න මොනවද? ඇඳුම් තවත් අයගේ ඇඳුම් සමග හුවමාරු නොකිරීම. තමන්ගේ ඇඳුම් වෙන අයගේ ඇඳුම් එක්ක හුවමාරු කරන්න හොඳ නැහැ. අරයට අලුහම් තිබුණොත් එහෙම නේ ඒක බෝ වෙනවා අනිත් කෙනාට. ඇඳුම් තවත් අයගේ ඇඳුම් සමග හුවමාරු නොකිරීම. ඔව්. right ඔය ටික ලිව්වනම් හරි. අරකට ලියන්න පුළුවන් ඕන නේද? රෑ කෑමෙන් පසුව දත් මැදීම. රෑ කෑමෙන් පසුව දත් මැදීම. ඒ කියන්නේ නේද? හරියට දත් මදින්න නැති ළමයිගේ කටවල් ගඳයි. ඇයි ඒ? කට ඇතුලේ බැක්ටීරියාව. right
මැලියම් බැඳිලා දත්වල. එතකොට ඒ ළමයිගේ කටවල් ගඳයි. right 5. oh right ඊළඟ එක ලියන්න අනිත් එක. තවත් එකක් ලියන්නකො මේකට. තවත් එකක් ලියන්න මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. ශුද්‍ර ජීවීන් බහුලව right ශුද්‍ර ජීවීන් බහුලව සිටින ස්ථානවලදී ශුද්‍ර ජීවීන් බහුලව සිටින ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීම right මුඛ ආවරණ පැළඳීම නේ අපි හොස්පිටල් එකකට එහෙම යනවනම් ඇත්තටම මුඛ ආවරණයක් දාගෙන යන්න ඕනේ. මොකද හොස්පිටල් එකක් කියලා කියන්නේ විස බීජ හැමතැනම නේ. ඒ වගේ. right okay. 5 බලන්න. 5 ශාකවලට වැළඳෙන ශුද්‍ර ජීවී ආසාදන අවම කිරීමට කුෂි කර්මාන්තයේදී යොදා ගන්නා ක්‍රමෝපාය 3ක් සඳහන් කරන්න. ශාකවලට වැළඳෙන ශුද්‍ර ජීවී ආසාදන අවම කිරීමට කුෂි කර්මාන්තයේදී යොදා ගන්නා ක්‍රමෝපාය 3ක් කියන්න බලන්න. දිලීරනාශක ගැසීම. ඈ දිලීරනාශක ගැසීම. ඔව් දිලීරනාශක භාවිතා කිරීම. වෙන තව කියන්න බලන්න. දැන් අපි වගා ශාස්ත්‍රයේදී වගාවට යම්කිසි රෝගයක් වැළඳීගෙන එනකොට right එක්ක පත්‍ර කහපාට වීගෙන එනකොට නේද අපි මොකද කරන්නේ ඒ ශාකයේ තියෙන ඒ හානියටපත් කඩලා ඉවත් කරනවා. ඔව් එක්ක ඒ ශාකයම ගලවා ඉවත් කිරීම ශාස්ත්‍රයෙන් ඉවත් කරන්න ඕන. ඉවත් කරලා ඒක විනාශ කරන්න ඕන. නේ එක්ක ගිනි තියන්න ඕන. හරි? ඒ කියන්නේ ආසාදනයේ ලක් වූ භෝග කොටස හෝ භෝගය නේද ආසාදන ලක් වූ ශාක කොටස හෝ ශාකයම ශේෂ්ත්‍රයෙන් ඉවත් කර විනාශ කිරීම. ලියන්න අංක 1. අංක 1 ලියන්න. ආසාදනයට ලක් වූ ශාක කොටස හෝ ශාකයම ආසාදන ලක් වූ ශාක කොටස හෝ ශාකයම ශේෂ්ත්‍රයෙන් ඉවත් කර ශේෂ්ත්‍රය කියලා කියන්නේ වගා බිම right ශේෂ්ත්‍රයෙන් ඉවත් කර ගිනි තබා විනාශ කිරීම ශේෂ්ත්‍රයෙන් ඉවත් කර ගිනි තබා විනාශ කිරීම වෙන මොනවද තව කියන්න ওই වගේ එකක් ඔව් ආයෙ පුළුවන් අරකනේ මොනවද කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම නේ නැත්නම් දිලීර නාශක සහ බැක්ටීරියා නාශක වැනි එහෙම ලියන්නකෝ අපි දිලීර නාශක සහ බැක්ටීරියා නාශක වැනි කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම දිලීර නාශක සහ බැක්ටීරියා නාශක වැනි කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම ඔව් right අය මොනවද අපිට කරන්න පුළුවන් අය මොනවද ගොවියෝ කරන ප්‍රැක්ටිස් දේවල් තියෙනවානේ මොනවද අහලා නැද්ද වගා මාරු ක්‍රමය කියලා කියන පුතාලා දැන් එකම භෝගයේ එක දිගට වවන්න බෑනේ right මොකද එතකොට ඒ භෝගයට පළවෙනි වගාවේදී
ඒ භෝගයට ආපු ශුද්‍ර ජීවීන් ඒ ශේෂ්ත්‍රයේ ඉන්නවා. හරි. එතකොට ඒගොල්ලෝ ඒ භෝගයට තමයි ගොඩක් හානි කරන්නේ. හරිද? ඊට පස්සේ අපි තුමුකෝ මෙහෙම අපි ශේෂ්ත්‍රය හදනවා ගෝවා. ගෝවා හදනවා. ගෝවා හදලා අපි ගෝවා අස්සන්න අරගෙන ඊළඟ පාරත් අපි මේ පොළව හදලා ඊළඟ පාරත් අපි ගෝවා හදනවා. මොකද වෙන්නේ? දෙවෙනි පාර වගාව අසාර්ථක වෙනවා. මොකද ලෙඩ රෝග වැඩි. මොකද අර පළවෙනි වගාවේදී හිටපු ඒ ශුද්‍ර ජීවීන් සහ වෙනකුත් පලිබෝධකීන් ඒ ශේෂ්ත්‍රයේ ඉන්නවා. එතකොට ඒගොල්ලෝ පහසුවෙන්ම දෙවෙනි වගාවට හානි කරනවා නේ. ඒකින් අපි මොකද කරන්නේ? ඒ භෝගේ නැතුව වෙනත් භෝගයක් අපි වගා කරනවා. අන්න එතකොට වෙනත් භෝගයකට ඒගොල්ලන්ට අරකේ ඉන්න කට්ටියට බෑ ටිකක් අමාරුයි. මොකද මේක වෙනස් භෝගයක්. right මේ භෝගයට පුළුවන් අර ගොල්ලන්ට එරෙහිව ප්‍රතිරෝධීතාවයක් දක්වන්න. කියලා කියන්නේ ඒකට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද මම මේ කියන එක? පැහැදිලි නේ? right. තුන්වෙනි එක ලියන්න පුතාලා වගා මාරු ක්‍රමය භාවිතා කිරීම. වගා මාරු ක්‍රමය. වගා මාරු ක්‍රමය. right වගා මාරු ක්‍රමය. හරි මම ඒක විස්තර කරන්නේ වගා මාරු ක්‍රමය කියලා කියන්නේ මොකද්ද? එකපාරකට එක භෝගයක් හදලා ඒක අස්සන්න ගත්තට පස්සේ අපි ඒ භෝගයම හදන්නේ නැහැ. වෙනත් භෝගයක් තමයි ශේෂ්ත්‍රය හදන්නේ. එතකොට ඒ භෝගයට පුළුවන් ශුද්‍ර ජීවීන්ට එරෙහිව යම්කිසි ප්‍රතිරෝධීතාවයක් ඇති කරන්න. හරි? right. තවත් දෙයක් තියෙන මොනවද? හතරවෙනි කාරණාව අපිට ලියන්න පුළුවන් මොනවද? අපි දැන් කෘෂි කර්මාන්තයේ දියුණු වෙගෙන යනකොට නේද? අලුත් භෝග වර්ග හඳුන්වලා දෙනවා. right? දෙමුහුම් භෝග වර්ග හඳුන්වලා දෙනවා. right? එතෙන් මොකද කරන්නේ? එතෙන්දී ඇත්තටම රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සහිත භෝග ඥාන තාක්ෂණයෙන් භාවිතයෙන් අපි නිපදවනවා නේ. right ඔය බඩගිනි වගේ ඒවා එන. අන්න ඒක අපිට භාවිතා කරන්න පුළුවන්. right. හතරවෙනි එක ලියන්න රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව. රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි. රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි. භෝග ප්‍රභේද වගා කිරීම. රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි. භෝග ප්‍රභේද වගා කිරීම. එහෙම තියෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. right? ඒක ගොවියෝ දන්නවා. right? ගොවියෝ දන්නවා right. මේ බ්‍රෑන්ඩ් එකෙන් එන එක සාර්ථක නෑ අසාර්ථකයි. එක බ්‍රෑන්ඩ් වලින් එනවනේ නේ. එක වෙළඳ නාම වලිනුත් එනවා හොඳ නිෂ්පාදන එනවා. right? හොඳ බීජ ඇට එනවා තියෙනවා. හරි. ඔන්න දැන් අපි පොතේ අභ්‍යාසය ඉවර කරා. මොන හරි ගැටලු තියනවද මේ සම්බන්ධව? නෑ සර්. නෑ. ඔව්. මට නම් ගැටලුවක් තියෙනවා. මට නම් පේන්නේ ඔයාලා පොත පාඩම් කරලා නෑ වගේ හරියට නේ. මම දීලා තියෙන ටියුට් එක හරියට පාඩම් කරු බවක් නම් මට එහෙම පේන්න නම් නෑ හැබැයි. එහෙම බෑ. right. මම ලස්සන ටියුට් එකක් දීලා තියෙනවා. right පාඩම් කරන්න ඕන. හරි. දැන් මේ මගේ ටියුට් එක පේනවද? පේනවා සර්. පේනවා සර්. right okay. පේනවා. හරි. මේකේ පළවෙනි කොටසනේ. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. right. ප්‍රොටෝසෝවා කාණ්ඩයට අයත් නොවන්නේ. කවුද ප්‍රොටෝසෝවා කාණ්ඩයට අයත් නොවන්නේ? ක්ලැමිඩෝමෝනාස් නේ. පැරමීසියම්, ඇමීබා, ප්ලාස්මෝඩියම් කියන කට්ටිය ප්‍රොටෝසෝවාවන්. right තවත් ඔතන එකෙක් කියනවා කවුද? ලිෂ්මානියා කියන එකකුත් තියෙනවා නේ. ලිෂ්මානියා මෙතන නැහැ නේ. ලිෂ්මානියා රෝගය හදන්නේ ප්‍රොටෝසෝවාවෙක් නේ. right ඒකත් ප්‍රොටෝසෝවාවෙක්. right ක්ලැමිඩෝමෝනාස් කියන්නේ මොකද්ද? ඇල්ගි జాතියක්. ඒක ඇල්ගි. එතකොට එකේ 4 උත්තරේ. එකේ 4. ලීෂ්මානියාව නැමැති රෝගේ සාදුණු ලබන්නේ මම දැන් කිව්වත් එක්කනේ. ලීෂ්මානියාව නැමැති රෝගේ සාදුණු ලබන්නේ කවුද? ප්‍රොටෝසෝවා ආකාරයෙන් මගින්. ප්‍රොටෝසෝවා ආකාරයක් මගින්. ප්‍රොටෝසෝවා ආකාරයක් මගින්. තුන්වෙනි එක. ලීෂ්මානියා රෝගේ රෝග වාහකයා වන්නේ වැලිමැස්සා. වැලිමැස්සා.
වැලි මැස්ස. අනේ වැලි මැස්ස තමයි ඒකේ රෝග වාහකයා. right. 4 බලන්න. වෛරස පෙන්වන ජීවී ලක්ෂණය වන්නේ ප්‍රජනනයනේ. ඔව් ප්‍රජනනය. අපි මෙතෙන්දී හැබැයි විශේෂ නමක් කියනවා. ගුණනය කියලානේ. ප්‍රජනනය තමයි. right. මේ ප්‍රජනනය එතෙන්දී අපි කියනවා ගුණනය කියලා. ගුණනය වෙන්නේ සජීවී සෛල තුල පමණයි. right. එයාට බාහිර පරිසරේ ඉන්න බෑ. එයාට අනිවාර්යයෙන්ම ධාරක සෛලයක් තියෙන්න ඕන. ධාරක සෛලයක්. ධාරකයා කියලා කියන්නේ නේ. අපි ධාරකයා කියලා කියන්නේ ඒ රෝග කාරකයට ඉන්න තැන දෙන එක්කෙනා. එයාට තමයි අපි ධාරකයා කියන්නේ. ඒතකොට වෛරස් ඉන්නෙත් ඇත්තටම සෛලයක් තුල. එයාට මේ ප්‍රජනනය කටයුතු කරන්න පුළුවන් සෛලයක් තුල. right. පහත සඳහන් කුමන ප්‍රතිජීවකයේ දිලීර නාශකයේ සඳහා භාවිතා වේද? ඔන්න දැන් පොලේ ඇති ප්‍රශ්නයක්. කියන්න බලන්න. දිලීර නාශක සඳහා භාවිතා වේද? ග්‍රීසියෝෆුල්ලීන් නේ. පෙනිසිලින් කියන එක්කෙනා හදන්නේ පෙනිසිලියම් නොටාටුම් කියන දිලීරිය මගින්. right. පෙනිසිලින්. ටෙට්‍රාසයික්ලින් හදන්නේ දිලීරියක් මගින්. ඇමොක්සිලින් හදන්නේ දිලීරියක් මගින්. right. ග්‍රීසියෝෆුල්ලින් කියන ඇන්ටිබයොටික් එක. එහෙම නැත්නම් මේ ප්‍රතිජීවක හදන්නේ බැක්ටීරියාව භාවිතා කරලා. එතකොට දිලීරනාශක සඳහා අපි භාවිතා කරන්නේ බැක්ටීරියාවන්ගෙන් හදන ප්‍රතිජීවක. right. ඒකින්ද තමයි අපි ග්‍රීසියෝෆුල්ලින් භාවිතා කරන්නේ. 5/4 උත්තරේ. 5/4. right. 6 බලන්න. ඩෙන්ගු රෝගයේ රෝග වාහකයා වන්නේ ඊඩිස් ඊජිප්ති පුතා මෙතන තියන්න එන්න ඕනේ. මෙතන හදන්න ඊඩිස් ඊජිප්ති තියන්න හදන්න මෙතන පියන්න නෙවෙයි තියන්න ඊඩිස් ඊජිප්ති. right. එයා තමයි ඩෙන්ගු රෝගය හදන්නේ. වෛරස සඳහා වඩාත්ම ගැළපෙන පිළිතුර වන්නේ ජීවී සහ ආවනේ ජීවී සහ අජීවී අතරමැද ලක්ෂණ පෙන්වන එකනේ තමයි වෛරස් කියලා කියන්නේ. 7/3 උත්තරේ. 8 බලන්න. රනිල කුලේ නැත්නම් අපි කියන ලෙගුමිනෝසේ ශාකවල ඇති මූල ගැටිති තුල වෙසෙමින් වායුගෝලීය නයිට්‍රජන් ඇමෝනියම් අයන බවට පත් කරමින් පසර ලබා දෙන ශුද්ධ ජීවියා වන්නේ රයිසෝබියම්. මොකද සෙතුම් යන්නේ සෙතුම් යට සිග්නල් මැද දුව සැරිසැරේ ඩිස්කනෙක්ට් වෙනවා නේ. රයිසෝබැක්ටීරියම් නේ. right. එතකොට අනිත් ඒවා ගැන බලන්න. ඇසිඩෝබැක්ටර් මොකටද භාවිතා කරන්නේ? ඇසිඩෝබැක්ටර් විනාකිරි නිෂ්පාදනනේ. ඇසිඩෝබැක්ටර් ඇසිටි නේ. ඇසිඩෝබැක්ටර් ඇසිටි අපි යොදාගන්න විනාකිරි. මෙතන ඇසටෝබැක්ටර් පුතාලා මෙතන මේ O එක E කරන්න E ඇසිටෝබැක්ටර් මෙතනත් ඇසටෝබැක්ටර් E කරන්න. එතන මේ ටයිප් සෙටින් වල පොඩි ප්‍රශ්නයක් නේ. ඇසටෝබැක්ටර් මොකටද යොදාගන්නේ අපි? ඒත් නයිට්‍රජන් තිර කරනවා එයත් නේ. එයත් නයිට්‍රජන් තිර කරනවා. බයෝ ෆර්ටිලයිසර් නැත්නම් අපි කියනවා ජෛව පොහොර හදන්න අපි ඇසටෝබැක්ටර් යොදා ගන්නවා. එයා ස්වාධීනයි පොළවේ ඉන්න ස්වාධීන බැක්ටීරියාවෙක්. right. ස්වාධීන බැක්ටීරියාවෙක්. එයා තනියම නයිට්‍රජන් තිර කරනවා. අර රයිසෝබියම් වගේ හවුලේ අර ගහේ මූල ගැටිතිත් එක්ක නේද? හවුල් ව්‍යාපාර නෑ මෙයා. මෙයා ස්වාධීන ඇසටෝබැක්ටර්. ඇල්ටර්නේරියා කියන්නේ දිලීරියක්. එයා අපි භාවිතා කරනවා මොකටද? සැල්වීනියා ශාකය මර්ධනය කිරීම සඳහා. right. දැන් ඕක දැකපු ගමන් මතක් වෙන්න ඕනේ. right. 9 බලන්න. ජෛව ප්‍රතිකර්මය බයෝ රෙමිඩියේෂන් ලෙස හඳුන්වනු ලබන්නේ මොකද්ද? පරිසර දූෂක ඉවත් කිරීම සඳහා ශුද්ධ ජීවීන් භාවිත කිරීම. very good. ඔව් 9/3 උත්තරේ නේ. 3 නේ. මෙතන ලෝහ නිස්සාරණ සඳහා ශුද්ධ ජීවීන් යොදා ගැනීමට අපි කියන මොනවාද?
ජෛව ශීරණය කියලා කියන්නේ බයෝ ලීචින් කියලා කියන තෙන්දී. right? හරි 10 බලන්න. ඒක සෛලක ශුද්‍ර ජීවීකු වන්නේ සැකරොමයිසිස්. සැකරොමයිසිස්. very good. සැකරොමයිසිස් කියන තවත් නමක් කියන්න. ඊස්ට් නේ ඊස්ට්. මියුක කියලා කියන්නේ පාන් පුස්. පාන් මත හැදෙන්නේ මියුක. ස්පයිරෝගයිරා කියලා කියන පුතාලා මේ කවුද ඇල්ගියක් නේ ඇල්ගි జాතියක්. ස්පයිරෝගයිරා කියන්නේ ඇල්ගි జాතියක්. මෂ්රූම් කියන්නේ මොනවද? බිම්මල්. බිම්මල් කියන්නේ දිලීරියා නේ. right. එතකොට අපි ඔය බිම්මල් කියලා දකින්නේ පුතා ඒ දිලීරයේ එයා ප්‍රජනනය කරන අවස්ථාවේ ප්‍රජනක කොටසක් කිය. හරිද? එයාගේ සෛලීය කොටස් ඒ උපස්තරේ තියෙන ඒවා අපිට පේන්නේ නැහැ. ඒවා අන්වීක්ෂීයයි. අර කොටස තමයි අපිට පේන්නේ ඔය බිම්මල විදියට. ප්‍රජනන ව්‍යුහයක් ඒක. right. 11 බලන්න. අඩපණ කරන ලද ශුද්‍ර ජීවීන් භාවිතා කර නිපදවන එන්නතක් නොවන්නේ කොලරා එන්නතනේ. කොලරා එන්නතේදී සම්පූර්ණ ඒ ජීවියා මරලා තමයිනේ කොලරා එන්නත හදන්නේ. විබ්‍රියෝ කොලෙරා කියන බැක්ටීරියාව. right. විබ්‍රියෝ කොලෙරා කියන බැක්ටීරියාව තමයි කොලරාව හදන්නේ. එතකොට ඒ බැක්ටීරියාව මරලා තමයි එන්නතක් හදන්නේ. right. ඒ ජීවියා සම්පූර්ණයෙන් මරලා තමයි ඒ එන්නත හදන්නේ. නමුත් මෙතෙන්දී අනිත් අවස්ථාන වල තියෙන අඩපණ කරන ලද. ඒ කියන්නේ බාගෙට මරලා තියෙන්නේ. right. සම්පූර්ණයෙන් මරලා නැහැ. ඒතර 11ට උත්තරේ 4. විෂහරණය කරන ලද දූලක එන්නතක් ලෙස භාවිතා කරන අවස්ථාවකී පිට ගැස්ම එන්නත. පිට ගැස්ම එන්නතනේ. පිට ගැස්ම. right. ඒ කියන්නේ ශුද්‍ර ජීවියා ඔතන පිටකස්ම හදන්නේ ක්ලොස්ට්‍රීඩියම් ටෙටානි කියන බැක්ටීරියාවක් ඇත්තටම. right. එතකොට එයාලා නිපදවන ලද රසායන ද්‍රව්‍ය වල විෂ නැසල තමයි අපි ඇඟට දෙන්නේ. right. ඒ රසායන ද්‍රව්‍යයක් තමයි එතකොට අපි ඇඟට දෙන්නේ. ඒකේ විෂ නැසල තමයි ඇඟට දෙන්නේ. මේ එන්නතක් විදිහට දෙන්නේ මේ විදිහට. right. 13 බලන්න. ලෝහ නිස්සාරණයේදී භාවිතයට ගෙනෙන ශුද්‍ර ජීවියෙකි. ලෝහ නිස්සාරණයේදී සර් උඩ ප්‍රශ්නේ ගලපටල එන්නතක් දෙනවනේ සර්. උඩ එකේදී නේද? ඔය එකක් දෙනවා. ඔව් ඒකත් ගන්න පුළුවන් උත්තරේට. ඔව් ඒක හරි. ඒකත් ගන්න පුළුවන්. right. ඒ දෙකෙන් එකක් තියෙනවා නම් ඒක මේ හරි විදිහට ගන්න. 13 බලන්න. ලෝහ නිස්සාරණයේදී භාවිතයට ගෙනෙන ශුද්‍ර ජීවියෙකි. තියෝබැසිලස් පෙරොක්සයිඩස්. ඔව් තියෝබැසිලස් පෙරොක්ස් මෙතන පුතා මේ ලියලා තියෙන වැරදි. පෙරොක්සිඩන්ස් තියෝබැසිලස් පෙරොක්සිඩන්ස් මෙතන එන්න ඕන පෙරොක්සි DANS කියලා දාගන්න. DANS Ferroxidans DANS කියලා එතන හදාගන්න. right. Thiobacillus ferroxidans. ඔව් එයා තමයි ලෝහ නිස්සාරණයේදී අපි භාවිතා කරන්නේ. right. Bacillus cochoris කියලා කියන්නේ පොල්ලෙලි කර්මාන්තයේදී පොල්ලෙලි කුණු කරන්න ගන්න එයා තමයිනේ. මෙතනකොකස් කියලා කියන්නේ මොකේද? මීතේන් වායු නිෂ්පාදනය. නැත්නම් ජීව වායු නිෂ්පාදනයද පියදවා ගන්න එක්කන තමයි මෙතනකොකස්. ඇසිටෝබැක්ටර් ඇසිටි කියලා කියන්නේ විනාකිරි නිෂ්පාදනයට අපි භාවිතා කරන එක්කන. හරි. 14 බලන්න. කිතුල්රා පෙරීමේදී භාවිතයට ගැනෙන ශුද්‍ර ජීවියෙකි. සැකරොමයිසිස් සෙරවිස. Saccharomyces cerevisiae. Saccharomyces cerevisiae. right. Saccharomyces cerevisiae. එතකොට එයා අපි විනාකිරි නිෂ්පාදනයේදී භාවිතා කරනවා. Acetobacter aceti විනාකිරි නිෂ්පාදනයේදී නේ.
Lactobacillus bulgaricus. නිෂ්පාදනයේදී නේ යෝගට් කර්මාන්තයේදී කිරි මිදවීමේදී එහෙම යොදා ගන්නනේ. Streptococcus thermophilus උත් අපි යෝගට් කර්මාන්තයේදී කිරි මිදවීමේදී වගේ අපි යොදා ගන්නවා නේ. Lactobacillus bulgaricus සහ Streptococcus thermophilus. මේ දෙන්නම භාවිතා කරනවා කිරි ආශ්‍රිත නිෂ්පාදන වලදී. right? පොල් කෙඳි කර්මාන්තයේදී පොල්ලෙලි පල් කරන ජලයේ සිටින ශුද්‍ර ජීවියෙකි. කවුද? කවුද? පොල්ලෙලි කර්මාන්තයනේ කවුද? Bacillus cochoras. right? Bacillus cochoras. මෙතන C පුතාලා simple C කරන්න. මෙතන capital C තිබ්බොත් ඒක වැරදි. right? මෙතන මේ type setting වල ප්‍රශ්නයක්. Bacillus මෙතන මේක simple C කරන්න. නැත්නම් යටින් ලියුවත් කමක් නැහැ මේක කපලා අලුතෙන් ලියන්න simple C දාලා ලියන්න නේ. අනිත් තැන් වල නම් හරියට තියෙනවා. ඔව් Acetobacter aceti කියලා කියන්නේ මේ මෙතන පුතා මෙතන E O වෙනුවට E දාන්න ඈ. right? O වෙනුවට E Acetobacter E. මෙතනත් එහෙමයි. E. right? Acetobacter aceti විනාශක නිෂ්පාදනය. Acidithiobacillus feroxid මෙතන feroxidans. මෙතන හදන්න DANS. Acidithiobacillus feroxidans DANS. Streptococcus thermophilus ඒක හරි. හරි දැන් ශුද්‍ර ජීවීන්ගේ නම කියපු ගමන් මතක් වෙනවනේ කර්මාන්තය මොකක්ද කියලා. හරිද? ජීව වායුව එහෙම නැත්නම් මීතේන් නිෂ්පාදනය සඳහා භාවිතයට ගෙනෙන ගොම තුල ජීවත් වන නිර්වායු බැක්ටීරියා වන්නේ මෙතනකොකස් නේද? ඔව්. තවත් එක්කෙනෙක් ඉන්න ඔය කර්මාන්තයේදී නේ මෙතනොබැක්ටීරියම්. එයත් අපි භාවිතා කරනවා. එයා මෙතන දීලා නැහැ නේ. ජීවවායු නිෂ්පාදනයේදී අපි භාවිතා කරන ශුද්ධ ජීවි ආකාර දෙකක්. එකක් තමයි මෙතනොකොකස්, ඒ වගේම තමයි මෙතනොබැක්ටීරියම්. හරි? ඒතර 16 උත්තරේ 1. ඒතර සැකරොමයිසිස් සෙරිවිසේ එතන පුතා SIA සැකරොමයිසිස් මෙතන සෙරිවිසේ කියන තමයි SIA දාන්න AE. සැකරොමයිසිස් සෙරිවිසේ කියපුවා මතක් වෙනවනේ මොනවද? බේකිරි කර්මාන්තය සහ මධ්‍යසාර කර්මාන්තය. right okay. මෙතන Bacillus cumensis අපි භාවිතා කරනවා පොල්ලෙලි කර්මාන්තයේදී නේ. කෙඳි කර්මාන්තයේදී අර Bacillus cochoras වගේම තමයි මෙයාත් Bacillus cumensis අපි භාවිතා කරන එතෙන්දී. right okay. ජෛව ශීරණය නැත්නම් බයෝ ලීචින් ලෙස හඳුන්වනු ලබන්නේ ලෝපස් වලින් ලෝහමය ද්‍රව්‍ය වෙනස් කිරීම. ඔව් නේද? ලෝපස් වලින් ලෝහමය මූලද්‍රව්‍ය වෙන් කිරීම. right? ලෝපස් කියලා කියන්නේ ලෝහය අඩංගු පස්. ලෝපස් නේද? ලෝහමය අඩංගු පස් ලෝපස්. මොන වගේ වුවද එතකොට අපි උතන අපි මොන වගේ මේ මොනවද මේ ලෝහද අපි නිස්සාරණය කරන්නේ උතනදී? නේද? මොන වගේ ලෝහද අපි නිස්සාරණය කරන්නේ මෙතෙන්දී? බයෝ ලීචින් වලදී කියන බලන්න. කියන බලන්න. නේද? රත්තරන්. ඔව් නේද? රාන්. ඔව් ඇලුමිනියම් නේද? ඒ වගේ ලෝහ නිස්සාරණයේදී ඔව්. right. හරි 18 වෙනි එක බලන්න. ජෛව පොහොර වර්ගයක් නැත්නම් බයෝ ෆර්ටිලයිසර් නිපදවීමට ගන්නා ශුද්‍ර ජීවියා වන්නේ ඇල්ටමාරියා අය පාරක් කියන්න කවුද?
ඇල්ටනාරියා ඇල්ටනාරියා ගන්නවද අපි? ඇසට ඇල්ටනාරියා ගන්න නැහැ. ඇල්ටනාරියා තමයි අර සැල්වීනියා ශාකයේ මර්ධනය සඳහා අපි යොදාගන්නේ. ඇසොටෝබැක්ටර්. ඇසොටෝබැක්ටර් තමයි අපි බයෝ ෆර්ටිලයිසර් ඉදිරිය යොදාගන්නේ. මේ ඇසොටෝබැක්ටර් කියන්නේ පසේ ඉන්න ස්වාධීන ජීවියෙක්. ස්වාධීන ජීවියෙක්. right? ඇසොටෝබැක්ටර්. බැක්ටීරියාවක් ඈ. එතකොට 18 4 උත්තරේ. බැසිලස් තුරෙන්ජියන්සිස් අපි යොදා ගන්න අවස්ථාවන් දෙකක් අපි කතා කරා. මොකටද යොදාගන්නේ මෙයා? එකක් තමයි අර බඩේරුඟු ශාකයේ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා අපි ජාන තාක්ෂණය නේ. ජාන තාක්ෂණයෙන් මෙයාලගේ ජාන අපි භාවිතා කරනවා. බැසිලස් තුරෙන්ජියන්සිස්. ඊට අමතරව මෙයාලා අපි භාවිතා කරන කොතෙන්දද? ඩෙන්ගු මර්ධනයේදී නේ. ඩෙන්ගු මර්ධනයේදී අපි මෙයා භාවිතා කරනවා. right? ග්‍රීසියෝ ෆුල්වින් කියලා කියන්නේ මොකද්ද? ග්‍රීසියෝ ෆුල්වින් කියන්නේ ඇන්ටිබයොටික් එකක්. ප්‍රතිජීවකයක්. නේ? ග්‍රීසියෝ ෆුල්වින් කියන්නේ ප්‍රතිජීවකයක් මෙතන. right okay. එතකොට 18ට උත්තරේ 4. 19 බලන්න. ශුද්‍ර ජීවීන් කාණ්ඩ සඳහා නිදසුණක්. නිදසුන් වන්නේ ලේසිනේ. ඉහත සියල්ල ඔය තමයි දැම්මෙත් අපරාධ. නේද? ඔය වගේ ලේසි ප්‍රශ්න දානවා නේ අපරාධ කියලා හිතන දැම්මේ මම. ඔව්. ශුද්‍ර ජීවීන් කාණ්ඩ සඳහා නිදසුන් කවුද? අපි ඉගෙන ගත්ත ශුද්‍ර ජීවීන් කියන්නේ කොයි කාණ්ඩද? බැක්ටීරියාවන්. බැක්ටීරියාවන් සියල්ලම ඒකසෛලිකයි. දිලීර ඇතමුන් ඒකසෛලිකයි, ඇතමුන් බහුසෛලිකයි. ඒකසෛලික වලට උදාහරණ සැකරොමයිසිස් නැත්නම් ඊස්ට්. බහුසෛලිකයට උදාහරණ මියුක. right. ඊට පස්සේ ඇතම් ඇල්ගි ඉගෙන ගත්තානේ. ඇතම් ඇල්ගි කවුද? ක්ලැමිඩෝමොනාස්, ස්පයිරොගයිරා, ඩයටම් වගේ කට්ටිය නේ. ඇතම් ඇල්ගි. සමහරක් ඇල්ගි තියෙනවා ඒව ශුද්‍ර ජීවීන්, ඒව ලොකු අපේ ඒව මහා ජීවීන් අපේ හැට පේනවා. උදාහරණ උල්ලා නේ. ඊට පස්සේ ප්‍රොටෝසෝවා ආකාර නේ. අපි ඔන්න 4ක් දිලීර නේ. sorry. 1 බැක්ටීරියා, 2 දිලීර, 3 ඇතම් ඇල්ගි, 4 ප්‍රොටෝසෝවා. 4 ප්‍රොටෝසෝවා ආකාර. right. එතකොට මෙතන බැක්ටීරියාවන් කියන එක හරි, දිලීරත් හරි, ප්‍රොටෝසෝවාවුනුත් හරි. ඉහත සියල්ලම තමයි උත්තරේ නේ. 19 4. right. 20 බලන්න. මිනිස් රතු රුධිරාණු ආසාදන කරන පරපෝෂිත ප්‍රොටෝසෝවා කාණ්ඩයට අයත් ශුද්‍ර ජීවී ආකාරය වන්නේ ප්ලාස්මෝඩියම්. මැලේරියාව හදන්නේ ඔයා තමයි ප්ලාස්මෝඩියම් නේ. ඇමීබාවන් කියන්නේ ප්‍රොටෝසෝවාවෙක් තමයි. එයා හදන්නේ ඇමීබා අතිසාරය. එවුග්ලිනා කියන්නේ ප්‍රොටෝසෝවාවෙක් තමයි. එයා ඇවිල්ලා ජලයේ ඉන්න ස්වාධීන ජීවියෙක් නේ. පැරමීසිම් කියන්නේත් ප්‍රොටෝසෝවාවෙක් තමයි. හැබැයි මෙතන රතු රුධිරාණු ආසාදනය කරන්නේ කවුද? ප්ලාස්මෝඩියම්. 24 උත්තරේ. 21 බලන්න. බැක්ටීරියා ඉන්නවා. ඉතා පුළුල්ව සෑම පරිසරයකම ව්‍යාප්තව පැවතීම. ඒක හරි. B මේ සම්බන්ධතාවය නේ. B දිලීර. තෙතමනි සහිත උපස්තර මත වර්ධනය. හරිද වැරදිද? හරි. හරි. C වෛරස. සෛලීය සංවිධානයක් පෙන්වීම. හරිද වැරදිද? වැරදි. වැරදි. D ඇල්ගි. ඒකසෛලික මෙන්ම සූත්‍රිකාකාර හෝ තලසාකාර දේහය දැරීම. හරිද වැරදිද? හරි. හරි නේ. ඒක හරි. අහන්නේ ඉහත ගැළපීම් අතර නොගැලපෙන ගැළපීම කුමක්ද? C නේ. C තමයි වැරදි. C තමයි වැරදි. right. මේකේ දෙවෙනි කොටස තියෙනවා. මොකද කරන්නේ? මේක දැන් සාකච්ඡා ගොඩක් තියෙනවා හැබැයි. මොකද කරන්නේ? අපි එකක් සාකච්ඡා කරමුද? අද පරක් වෙලානේ පටන් ගත්තේ නේ. ඔයාලට බඩගිනිත් ඇති නේද? මේ පළවෙනි එක විතරක් සාකච්ඡා කරලා ඊළඟ එක ඊළඟ දවසේ සාකච්ඡා කරමු ඈ.
right පළවෙනි එක බලන්න දෙවෙනි කොටස ඔව් මෙතන මොකද්ද මේ තියෙන්නේ මේ තියෙන පුතාලා මීතේන් වායුව එහෙම නැත්නම් ජීව වායුව නිපදවීමට හදාගත්නා ලද ආකෘතියක් මේ තියෙන්නේ මේක අපිටත් ඕනනම් කරන්න පුළුවන් ජීව වායුව නිෂ්පාදනය කරගන්න මේ දවස්වල බොහොම වටිනවා right ඔව් එතකොට මෙතන තියෙනවා ටැංකියක් තියෙනවා එක පැත්තකින් ද්‍රව්‍ය එක් කරන්න මේ නලයක් දාලා තියෙනවා මේ ටැංකිය යටට තමයි දාලා තියෙන්නේ අනිත් පැත්තෙන් ද්‍රව්‍ය ඉවත් කිරීමටත් දාලා තියෙනවා නේද ඊට පස්සේ මෙතන තියෙනවා මැටි හුණු මිශ්‍රණයක් තියෙනවා මෙතනින් තියෙනවා නේද එළියට බටයක් ගිහිලා තියෙනවා ජීව වායුව එළියට යනවා උඩින් ජලය දාලා තියෙනවා මෙතෙන්දී right okay අපි බලමු එහෙනම් සිසුන් පිරිසක් විද්‍යාලයේ ගොවිපොළේ ඇති ජීව වායු ඒකකය පිළිබඳව අධ්‍යයනය කර පහත සැකැස්ම ඇද තිබේ. ඔව් පහත කිව්වට මේක උඩ තමයි දැන් තියෙන්නේ. හරි. right. type setting කරන එක්කෙනා ඒක දාලා උඩට දාලා මම පහත කියලා ලියලා දුන්නාට එයා ඒක උඩට දාලා. right okay. සිසුන් පිරිසක් විද්‍යාලයේ ගොවිපොළේ ඇති ජීව වායු ඒකක පිළිබඳව අධ්‍යයනය කර පහත සැකැස්ම ඇද තිබේ. right okay. ජීව වායුව අඩංගු ප්‍රධාන සංඝටක ලියන්න. ජීව වායුව කියන්නේ මොකද්ද? සංඝටකය. මීතේන්. ජීව වායුව අඩංගු ප්‍රධාන සංඝටකය මොනවාද? මීතේන් වායුව. මීතේන් කියලා ලියන්න. right. 2. ජීව වායුව නිපදවීමට භාවිතා කරන අමුද්‍රව්‍ය මිශ්‍රණයේ සංඝටක ලියන්න. ජීව වායුව නිපදවීමට ගන්න අමුද්‍රව්‍ය වල මොනවද තියෙන්නේ? ගොම පිදුරු ජලය. ඔව් ගොම පිදුරු ජලය ඊට අමතරව ඉවතලන ආහාර ද්‍රව්‍ය ඉවතලන එළවලු ද්‍රව්‍ය ඉවතලන පළතුරු ද්‍රව්‍ය අපිට දාන්න පුළුවන් මේකට right අන්න ඒ ටික ලියන්න ප්‍රධාන වශයෙන්ම ගොම අංක 1 ලියන්න ගොම අංක 2 පිදුරු අංක 3 ජලය ඊට පස්සේ ලියන්න ඉවතලන ආහාර ද්‍රව්‍ය ඉවතලන එළවලු ද්‍රව්‍ය ඉවතලන පළතුරු ද්‍රව්‍ය ඔය අනම්මනම් වෙන කැලි කසල දාන්න නැහැ ඔකට ප්ලාස්ටික් කෑලි දී කෑලි කඩදාසි නම් පොඩ්ඩක් කරන්න කමක් නැහැ right එතකොට මේකෙදි ඇයි අපි ගොම දාන්නේ ඇයි ගොම දාන්නේ ගොමවල තමයි අර බැක්ටීරියාව ඉන්නේ ජීව වායුව නිපදවන නේ ඒක ස්වභාවිකවම ඒ බැක්ටීරියාව ඒ ගොම තුල ඉන්නවා කවුද ඉන්නේ මෙතනකොකස් සහ මෙතනොබැක්ටීරියම් කියන ඒ නිර්වායු බැක්ටීරියාවන් right නිර්වායු එයාලට පුළුවන් නිර්වායු ශෝෂණය කරන්නත් පුළුවන් ස්වායු ශෝෂණය කරන්නත් පුළුවන් නිර්වායු ශෝෂණය කරන්නත් පුළුවන් හරිද ස්වායු කියලා කියන පුතාලා දැන් අපි මේ ඔක්සිජන් අපි හුස්ම ගන්න ඔක්සිජන් වායුවනේ අපි ස්වායු කට්ටිය හැබැයි අරගොල්ලෝ යාලට ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුළුවන් හරිද right තුන්වෙනි එක බලන්න ජීව වායුව නිපදවීමට දායක වන ශුද්‍රජීවීන් කාණ්ඩයේ නම ලියා ඔවුන්ගේ විශේෂත්වය ලියන්න විශේෂත්වනේ කවුද ශුද්‍රජීවී කට්ටිය මෙතනොකොකස් සහ මෙතනොබැක්ටීරියම් ඔයාලා සිංහලෙන් ලිව්වත් කමක් නැහැ මෙතනොකොකස් නේ සිංහලෙන් ලිව්වත් කමක් නැහැ මෙතනොකොකස් කොකොස්
මෙතනොකොකස්. ඊළඟට මෙතනොබැක්ටීරියම්. මෙතනොබැක්ටීරියම්. right මේ දෙන්න තමයි ඔය ගොම තුල ඉන්නේ. මෙයාලගේ තියෙන විශේෂත්වය මොකද්ද? මෙයාලට පුළුවන් නිර්වායු ශෝෂණය කරන්න. විශේෂත්වයට ලියන්න මෙම ශුද්‍ර ජීවීන් නිර්වායු ශෝෂණය සිදු කරයි. නිර්වායු ශෝෂණය සිදු කරයි. බැක්ටීරියා කියලා ලියුවොත් වැරදිද? එහෙම නිකම් බැක්ටීරියා කියලා ලියන්න බෑ. right අපි එයාගේ නම් ටික දෙන්න ඕන. මෙතනකොකස් බැක්ටීරියා. මෙතන බැක්ටීරියම් බැක්ටීරියාව. අන්න එහෙම ලියුවට කමන්න. බැක්ටීරියා කියවට බැක්ටීරියා කොච්චර ඉන්නවද නේ? හැමෝටම බෑ මේ වැඩේ කරන්න. විශේෂත්වය මෙම ශුද්‍ර ජීවීන් නිර්වාණ ශෝෂණය සිදු කරයි නේද? ඔව්. විශේෂත්වය තමයි මෙම ශුද්‍ර ජීවීන් නිර්වායු ශෝෂණය සිදු කරයි. නිර්වායු ශෝෂණය සිදු කරයි. ලියාගත්තද මේ දෙක? ලියාගත්තද? right මෙම ටැංකිය මුද්‍රා තැබීමට හේතුව කුමක්ද? මුද්‍රා කියලා කියන පුතාලා සීල් කරලා තියෙනවා නේ? සීල් කරලා තියෙන. කියන්නේ වාතය එළියෙන් ඇතුල් වෙන්න බෑ. වාතය එළියෙන් ඇතුල් වෙන්න බෑ. සීල් කරලා තියෙන්නේ. අහනවා ඇයි හේතුව මොකද්ද කියලා. මොකද්ද හේතුව? මීතේන් වායු පිටතට යාම වැළැක්වීම. ඔව් මීතේන් වායු පිටතට යෑම කෙසේ වෙතත් පුතාලා මේ ඉන්න ශුද්‍ර ජීවීන්ට පිටින් වාතය ඇතුල් වෙන්න දෙන්න හොඳ නැහැ. right පිටින් වාතය ඇතුල් වුණොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ ස්වායු ශෝෂණය සිද්ධ කරනවා. ඒගොල්ලෝ ස්වායු ශෝෂණය සිද්ධ කරොත් මීතේන් වායු හැදෙන්නේ නැහැ. right එතනින්ද මේ වාතය දෙන්න හොඳ නැහැ එළියේ. right එළියෙන් වාතය දෙන්න හොඳ නැහැ. දුන්නොත් වැඩේ අසාර්ථකයි. අපි මේක කරනවා නම් මේක ලීක් වෙන්න බෑ කොහෙන්වත්. හරි? ලීක් වුණොත් එළියෙන් වාතය ඇතුළට ගියාම මේගොල්ලෝ ස්වායු ශෝෂණය කරනවා. ස්වායු ශෝෂණයෙන් හැදෙන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ් වායුව. නේ? ස්වායු ශෝෂණයෙන් හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. හරි? ඒකින්ද අපිට කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ගින්න නිවන දෙයක් නේ. ගිනි ගන්න දෙයක් නෙවෙයි. ගිනි නිවන දෙයක් තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව කියන්නේ. ඒකින්ද ඒක අසාර්ථකයි. right right ලියන්න උත්තරේ ටැංකිය මුද්‍රා තැබීම හේතුව කුමක්ද? right ලියන්න මෙහෙම. ටැංකිය තුලට පිටතින් වාතයේ ඇතුළු වීම ටැංකිය තුලට පිටතින් වාතයේ ඇතුළු වීමට ටැංකිය තුලට පිටතින් වාතයේ ඇතුළු වීමට ඉඩ නොතැබීම ඉඩ නොතැබීම ඉඩ නොතැබීම ඒකටම ලියන්න පිටින් වාතයේ ඇතුළු වූ විට පිටින් වාතයේ ඇතුළු වූ විට පිටින් වාතය ඇතුළු වූ විට එම වාතයේ ඔක්සිජන් පැවතුණොත් එම වාතයේ ඔක්සිජන් පැවතීම නිසා පිටින් වාතය ඇතුළු වූ විට එම වාතයේ ඔක්සිජන් පැවතීම නිසා වාතයේ ඔක්සිජන්
ඔක්සිජන් පැවතීම නිසා ස්වායු තත්ත්වයක් ඇති වේ. ස්වායු ස්වායු තත්ත්වයක් ඇති වේ. ස්වායු ස්වායු කියලා කියන්නේ නේද? ස්වායු තත්ත්වයක් ඇති වේ. එවිට ශුද්‍ර ජීවීන් ස්වායු ශෝෂණය සිදු කරයි. එවිට ශුද්‍ර ජීවීන් ස්වායු ශෝෂණය සිදු කරයි. එවිට ශුද්‍ර ජීවීන් ස්වායු ශෝෂණය සිදු කරයි. එහිදී ජීව වායුව නිෂ්පාදනය සිදු නොවේ. එහිදී ජීව වායුව නිෂ්පාදනය සිදු නොවේ. එහිදී ජීව වායුව නිෂ්පාදනය සිදු නොවේ. පැහැදිලිද ඒක? ඔන්න දැන් ඔයාලා ජීව වායුව නිෂ්පාදනය කරන්න දන්නවා. right? තාත්තලාට ඔක කියලා දීලා ගෙදර හරිද? ඔක කියලා දෙන්න අම්මටයි තාත්තටයි. ඊට පස්සේ ඒගොල්ලෝ ඔක හදා ගන්න දානවා. අර ප්ලාස්ටික් මේ ලොකු බැරල් වගේ එහෙම ගෙනල්ලා ඔක හදා ගන්න පුළුවන් ඇත්තටම. ගෙවල් වල. right? මොකද මේ තියෙන්නේ දැන් මේ වෙනුවට අපිට ගන්න පුළුවන් ප්ලාස්ටික් බැරල් එකක්. ප්ලාස්ටික් බැරල් එකක් අරගෙන හරිද? අපි මේ පැත්තෙන් මේ බැරල් එකේ යටින් යටට බටයක් සයිව් කරලා මෙන්න මේ විදිහට හදා ගන්නවා. හරිද? ඊට පස්සේ මේ බටේ හයි වෙන තැන් හොඳට සීල් කරන්න ඕනේ. අර සිලිකන් ගම් අරගෙන සිලිකන් ගම් කියලා තියෙන හાર્ඩ්වෙයාර් එකේ සිලිකන් ගම් ගෙනල්ලා ගම් ගාලා හොඳට වායු රෝධක කරන්න ඕන. රයිට්? වාතය එළියට යන්නේ නැතු වෙන්න. ඊට පස්සේ උඩින් අපි ගොම වතුරේ දිය කරලා රයිට් මේකට දානවා. දාලා මේක පුරවනවා මෙහෙම. මේ වගේ තුන් කාලක් වගේ පුරවනවා මේ බැරල් එකේ. හරිද? ඒතර මේක යටින් තමයි දාන්නේ. හරි? යටට තමයි දාන්නේ. මේ බටේ අපි ද්‍රව්‍ය එක් කරන බටේ යටට දාන්නේ. හරි? ඒතර මෙතෙන්දි තමයි ආහාර ද්‍රව්‍ය ගොම අනම්මන කොහොම දිය කරලා වතුරත් එක තමයි පහළට එවන්නේ. හරි? ඊට පස්සේ මේක තුල ඇත්තටම ජීව වායු නිපද වෙනවා. හරි? ඒ නිපදෙන වායුව මේ වගේ ටියුබ් එකක් ගහලා මෙතන ටැප් එකක් වගේ එකක් එහෙම හයි කරලා අපිට ගන්න පුළුවන් එළියට. රයිට්? දවස් දෙකක් යනකොට ජීව වායුව හැදෙන්න පටන් ගන්නවා. දවස් දෙකක් විතර යනකොට ජීව වායුව හැදෙන්න පටන් ගන්න මේ හැමතැනම වායු රෝධක කරන්න ඕන. රයිට්. මෙතනින් බලමු. නේ මේ වායු රෝධක කරන තමයි මේ උඩින් වතුර පුරවලා තියෙන්නේ. රයිට්? මේ වතුර පුරවලා තියෙන්නේ වාතය ඇතුළු වීමෙන් වළක්වන්න මේ පැත්තේ. හරි? සිලිකන් ගම් දාන්නත් පුළුවන්. සිලිකන් ගම් දාලා ඕන වතුර දැම්මමත් ඒත් හරි. ගැටලුවක් නැහැ. හරි. ඊළඟට අහනවා මෙම කොන්ක්‍රීට් පියනට ඉහළින් මැටි හුණු මිශ්‍රණයක් දමා ජලය පිරවීමෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්න. ප්‍රයෝජන දෙකක් ලියන්න කියලා තියෙන්නේ නේ. මැටි සහ හුණු මිශ්‍රණයක් දාලා. right? ඇයි අපි මේකට මැටි සහ හුණු මිශ්‍රණයක් දාලා උඩින් වතුර දාලා තියෙන්නේ? එකක් තමයි මැටි හුණුයි අපි එකට මිශ්‍ර කරපුවාම එකක් තමයි ඒක පිපිරෙන්නේ නැහැ නේ. හරි ඉරිතැලීම් ඇති වෙන්නේ නැහැ. ඉරිතැලීම් ඇති වුණොත් එතනින් වාතය එළියට එනවා. හරි? එතකොට ඒකට උඩින් ජලය දාලා තියෙන්නේ වායු රෝධක කරන්න. හරි. එකක් තමයි වායු රෝධනය. අනිත් එක තමයි අපිට මේ ටැංකිය නඩත්තු කිරීම සඳහා අපිට මේ කඩලා එළියට ගන්න පුළුවන් මේ මූඩිය නේ. මේ මැටි තට්ටුව මේ හුණු මිශ්‍රණය කරලා අපිට මේ කෑල්ල එළියට ගන්න පුළුවන්. එළියට අරගෙන නේද? right මේක කාලයක් යනකොට අපිට මේක සුද්ධ කරන්න ඕන වුණොත් එහෙම මේකේ තියෙන දේවල් එළියට දාලා අලුතෙන් ආයෙ අපිට පටන් ගන්න පුළුවන් වැඩි. right ලියන්න එක ලියන්න වායු රෝධක පියනක් සාදා ගැනීම සඳහා වායු රෝධක පියනක් සාදා ගැනීම
වායු රෝධක කියලා කියන්නේ වාතයට ඇතුල් වෙන්න බෑ කියන එක. right වායු රෝධක පියනක් සාදා ගැනීම. right දෙවෙනි කාරණාව ලියන්න අවශ්‍ය වූ විටක පියන කඩා ටැංකිය නඩත්තු කිරීමට හැකිවීම. අවශ්‍ය වූ විටක පියන කඩා ටැංකිය නඩත්තු කිරීමට හැකිවීම. හරිද? එතකොට පුතාලා මේකේ තව ප්‍රශ්න තියෙනවා. මේකේ දෙවෙනි කොටසකුත් තියෙනවා නේද? ඒකත් එනම් කරමු ඒක. මේකේ හරි ලකුණු දාන්න තියෙන්නේ. right. පහත වාක්‍ය සත්‍ය නම් හරි ලකුණද අසත්‍ය නම් කතිර ලකුණද යොදන්න. නේද? right. 1. ශුද්‍ර ජීවීන් නිතා සරල ජීවීන් වුවද ඔවුන්ගේ වර්ධනය හා ප්‍රජනනය නිතා ශීඝ්‍රව සිදුවේ. හරිද වැරදිද? හරි. හරි සර්. ඒක හරි. ඒක හරි. දෙක බලන්න ජල පෘෂ්ඨ මත පාවෙන සියලු මැල්ගී ශාක ප්ලවාංග වශයෙන් සැලකෙයි. හරි. හරි. හරි හරි හරි. ඒක හරි නේ ජල පෘෂ්ඨ මත පාවෙන ඇල්ගී වලට තමයි අපි කියන්නේ ශාක ප්ලවාංග කියලා. right. තුන්වෙනි එක බලන්න සැල්වීනයා නම් ජලජ ශාකයේ මර්ධනය සඳහා ඇල්ටනාරියා දිලීරය භාවිතා කරයි. හරි. හරි. හරි හරි ඒක හරි. right. 4 බලන්න බැක්ටීරියා දිලීර වෛරස ඇතුළු සීලූම ශුද්‍ර ජීවීන් ප්‍රතිජීවක මගින් මර්ධනය කළ හැකිය. වැරදි වැරදි නේ. ඔව්. බැක්ටීරියාව පුළුවන් ප්‍රතිජීවක මගින් මර්ධනය කරන්න. දිලීරත් පුළුවන් ප්‍රතිජීවක මගින් මර්ධනය කරන්න. හැබැයි වෛරස ප්‍රතිජීවක මගින් මර්ධනය කරන්න බෑ. right. එහෙම කරන්න පුළුවන් නම් මෙච්චර මේ කොරෝනා ව්‍යසනයක් එන්නේ නැහැ නේද? එහෙමනම් ප්‍රතිජීවකයක් දුන්නා නම් වැඩේ ගොඩනේ. හැබැයි වෛරස වලට ප්‍රතිජීවක නැහැ. හදන්න බෑ. right. ඒකින්ද 4 වෙනි උත්තරේ වැරදි. සමුලේ නම් හරි වැරදි ටික කියනවා. එකත් හරි පුතා, දෙකත් හරි, තුනත් හරි, 4 වැරදි. පහ බලන්න යෝගට් මුහුම්වල අඩංගු බැක්ටීරියාවන් කිරිවල අඩංගු ලැක්ටෝස් සීනි ලැක්ටික් අම්ලය බවට පත් කරයි. හරි. එක හරි නේ. එක හරි. ඔව්. ඒ යෝගට් මුහුම්වල ඉන්න බැක්ටීරියාව කිරිවල තියෙනවා ලැක්ටෝස් කියන පෝෂණ පදාර්ථය තියෙනවා නේ. ඒ ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් කරනවා. right. ලැක්ටික් අම්ලය බවට පත් කරනවා ලැක්ටේස් කියන එන්සයිමය මගින්. අරගොල්ලෝ අර එන්සයිමය තමයි ශ්‍රාවය කරන්නේ. right. ලැක්ටේස් කියන එන්සයිමය තමයි ශ්‍රාවය කරන්නේ කවුද? අර ශුද්‍ර ජීවී. එතකොට මොකද වෙන්නේ? අර කිරි වලට ආම්ලික ගතියක් එකතු වෙනවා. හරි. එතකොට ඒ තුල ඉන්න වෙනත් ශුද්‍ර ජීවීන්ට වර්ධනය වෙන්න බෑ. ඒ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන්ට වර්ධනය වෙන්න බෑ. බෑ කියන්නේ පාලනය වෙනවා. ඒ අවශ්‍ය උෂ්ණත්වයට අපි තියාගන්න ඕනේ නේ. එතකොට පහේ හරි. පහ ඒක හරි. 6 බලන්න. පොල්ලෙලි තන්තු පෙක්ටිනේස් නම් ද්‍රව්‍යයෙන් එකිනෙකට බැඳී පවතී. හරි. ඈ? හරි. සර් ඔතන ඉන්න ඕනේ පෙක්ටේට් කියන සංයෝගයෙන්. අන්නයි very good very good. ඔව් පෙක්ටිනේස් කියන්නේ එන්සයිම් එක නේ. පෙක්ටිනේස් එන්සයිමෙන් තමයි අර පෙක්ටේට් කියන එක කඩන්නේ. හරිද? එතකොට පොල්ලෙලි තන්තු එකට බැඳලා තියාගන්නේ කවුද? පෙක්ටේට්. පෙක්ටේට්. හරි පෙක්ටේට් කඩන්න තමයි පෙක්ටිනේස් එන්සයිමය අරගොල්ලෝ ශ්‍රාවය කරන්නේ. අර බැක්ටීරියාව නේ. බැසිලස් කෝචෝරස් වගේ කට්ටියම ශ්‍රාවය කරන්නේ ඒ පෙක්ටිනේස් කියන එන්සයිම්. එතකොට අර පෙක්ටේට් එක කැඩෙනවා.
බදාමේ කැඩෙනවා. කැඩෙනම තන්තු වෙන්න එනවා. එතකොට 6 වැරදි පුතා. මෙතෙන් පෙක්ටේට් කියලා තිබ්බනම් හරි ඈ. එතකොට 6 වැරදි. මෙතන පුතා මේ කායන්න දාගන්න අනික් කායන්න. right රෝගකාරකයින්ද right මෙතන කයන් හදාගන්න. රෝගකාරකයින්ද තම දේහය තුල ජීවත් වීමට උපස්තර සපයන ජීවීන් ව්‍යාධි ජනකයින් ලෙස හඳුන්වයි. වැරදි වැරදි නේ වැරදි. මේ රෝගකාරකයින්ද තම දේහය දෙන කට්ටියට මොකද අපි කියන්නේ? ධාරකයන්. නේ ඒගොල්ලෝ ධාරකයින්. ව්‍යාධි ජනකයන් කියන්නේ රෝගේ හදන රෝගකාරකයින්. නේ රෝගකාරකයින්ම කියන නමක් තමයි ව්‍යාධි ජනකයන් කියන්නේ. නේ ඒතර 7 වැරදි ඈ. 8 ලීෂ්මානියා රෝග වාහකයක් වශයෙන් වැලිමැස්සා ක්‍රියා කරයි. හරි. ඒක හරි නේ. ලීෂ්මානියා කියන ප්‍රොටසෝවා තනින් තනට ගෙන යන්නේ කවුද? වැලිමැස්සා. වැලිමැස්සගේ ඇඟ තුල තමයි ලීෂ්මානියා කියන ප්‍රොටසෝවා ආකාරයේ ඉන්නේ. ඒතකොට මේ වැලිමැස්සා ගිහලා තව කෙනෙක්ට දෂ්ට කරොත් එහෙම එයාට හැදෙනවා ලීෂ්මානියා කියන රෝගය. 7 වෙනි එකට එන්නේ මොකද්ද? 7 වෙනි එකට වැරදි පුතා. 7 වැරදි. 8 හරි. 9 බලන්න. පිටිපුස් රෝගයේදී දිලීර ආසාදනයක් නිසා ශාකයේ බොහෝ කොටස් මත අලු හෝ සුදු පිටිවැනි ද්‍රව්‍යයක් ඇති කරයි. හරි. ඒක හරිනේ. ඒක හරි. right පිටිපුස් රෝගයේදී ඒ වගේ කුඩු జాතියක් තමයි හැදෙන්නේ. right okay. ඒතර තව ප්‍රශ්න කීයක් හිතලා තියෙනවද? 1යි 2යි 3යි 4යි. 4ක් තියෙනවා. ඔය 4 අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු. ගෙවන්න. එවන හැමෝටම සුබ රාත්‍රියක්. good night. Hi, Bowen. Good night, sir. Thank you.